හොඳයි දරුවනි අපි 2017 ප්‍රශ්න පත්‍රයේ දැන් මේ ICT කොටස එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ කොටස හා සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කිරීමට යන්නේ. දැන් මෙතනදී ගොඩක් වෙලාවට ඔබ විෂය නිර්දේශයේ තියෙන දැනුමට එහා ගිහිල්ලා පොඩක් ඔබවට තියෙන පරිසරයේ තියෙන මේ තොරතුරු තාක්ෂණයේ සාමාන්‍ය දැනුම හා සම්බන්ධව යාවත් කාලීන වීම. ඒ වගේම තමයි SFT වල ෆිසික්ස් වල කෙමිස්ට්‍රි වල මැත්ස් වල ඉගෙන ගන්න දේවල් ICT ටිකත් එක්ක මැච් කරන විදිහ. චුට්ටක් අවබෝධයෙන් කටයුතු කරන්න මම එක් උදාහරණයකදී ඔබට විස්තර කරන්නම් දරුවෝ. පහත සඳහන් දෑතුරින් පරිගණක පද්ධතියක ප්‍රකාශ ගබඩා උපක්‍රමයක්. හරි. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රකාශ ගබඩා. ප්‍රකාශ විද්‍යාව කියලා ඔයාලා චූටි දවස්වල ඉගෙනගෙන ඇති. අපි කියන මේ ඔප්ටිකල් කියලා. එහෙම නැත්නම් ආලෝක. ඔප්ටික්ස් කියලා කියන්නේ අපි ආලෝකයටනේ. ආලෝකය පාවිච්චි කරලා ස්ටෝරේජ් එහෙම නැත්නම් ගබඩා කිරීමේ උපක්‍රම විදිහට පාවිච්චි වෙන්නේ මොනවද? දැන් අපි දන්නවා ඔය CD, DVD, Blu-ray. දැන් Blu-ray කියන වචනේ ray කියන එක තියෙනවා, කිරණ කියන එක තියෙනවා නේද දරුවනේ? right. මෙන්න මේවා තමයි ඔප්ටිකල් ස්ටෝරේජ් ඩිවයිස් විදිහට අපි සලකන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දෘඩ තැටිය. අපි හાર્ඩ් ඩිස්ක් එක ගත්තොත් එහෙම මේ හાર્ඩ් ඩිස්ක් එකේ ඔබ දන්නවා මේ චුම්බක එහෙම නැත්නම් මේ මැග්නටික් විදිහට තමයි හાર્ඩ් ඩිස්ක් එක හදලා තියෙන්නේ නේද? එතකොට මේ මැග්නටික් ඩිස්ක් එක පොඩි රොටර් එකක් තියලා මෙයා කැරකෙවිදි තමයි සාමාන්‍ය හાર્ඩ් ඩිස්ක් එක අපි දන්නවා තොරතුරු මතකයන් ලබා ගන්න කියලා නේද? අපි දන්නවා හાર્ඩ් සෙක්ටර් එක තියෙනවා මේ හાર્ඩ් ඩිස්ක් එක ගත්තොත් මේකේ සෙක්ටර්ස් තියෙනවා නේද? ඉතින් සමහර ලාට දැන් වෙදින හાર્ඩ් ඩිස්ක් වල සාමාන්‍ය නිෂ්පාදන ක්‍රමවේදය ටිකක් වෙනස් වෙලා තියෙන්නේ නේ. හරි. එතකොට පුතේ මම මේ අතුරු ප්‍රශ්නයක් අහන්නම්. දැන් සමහර වෙලාවට මේ හાર્ඩ් ඩිස්ක් වල අපි ඉස්සර පාවිච්චි කරා data cable එකක් IDE කියලා. IDE කියලා. එන IDE cable එක කරා තමයි අපි ඉස්සර hard disk එකක් පාවිච්චි වෙන්නේ. දැන් අපි hard disk එකක් මෙන්න මේ SATA ආකාරයට වගේම වර්තමානයේ වෙද්දී සමහරක් hard disk පොඩි converters පාවිච්චි කරලා USB විදිහට දෙනවා. හැබැයි ගොඩක් hard disk වල මේ SATA විදිහට තමයි දත්ත sannivedana වෙන්නේ serial ATA කියලා කියනවා. ROM අපි දන්නවා මේ අර්ධ සන්නායක විදිහට තමයි ROM වල read only memory එක ගබඩා කරගන්නේ. RAM එකත් ROM එක වගේම තමයි මේ අර්ධ සන්නායක ක්‍රමවේදයන් තමයි. උදේ ROM කියන්නේ මොකද්ද? read only memory නේද? දැන් ROM එක අපි කරන්ට් එක ගියාට පස්සේ විදුලිය විසඳුණා කියලා මේ ROM එකේ ඩීටේල් වෙනස් වෙනවද? නෑ. හැබැයි RAM එකේ ඩීටේල් මොකද වෙන්නේ? RAM එකේ ඩීටේල් ටික නැති වෙලා යනවා. එතකොට CD-ROM අපි දන්නවා මේ CD-ROM එක ප්‍රධාන වශයෙන්ම ආලෝකය පදනම් කරගෙන. දැන් අපි දන්නවා ඔය CD එකක් ගත්තොත් දිලිසෙන ස්වභාවයක් තියෙන පෘෂ්ඨයක නේද? එතකොට CD එක තියෙන මේ දිලිසෙන පෘෂ්ඨ ස්වභාවය පාවිච්චි කරලා තමයි මේ CD-ROM එක දත්ත ගබඩා කිරීම. ඒ වගේම අපි දන්නවා CD writer එකක් කියලා නේ. ඒ වගේම CD-ROM එකකදී අපිට කියව ගන්න පුළුවන් CD එක තියෙන දත්ත. ඒ වගේම තමයි අපිට empty CD එක CD writer එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් DVD writer එකක් පාවිච්චි කරලා අපිට දත්ත ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේවා චුට්ටක් outdated වේගන යන්නේ. හේතුව තමයි මීට වැඩිය ගොඩක් වේගවත් USB තාක්ෂණයත් එක්ක අපි ඒ වගේ microchips එක වැඩ කරන නිසා. USB Universal Serial Bus මේ USB කියන එකේ තේරුම මේ ROM කියලා කියනවා අපි read only memory. RAM කියලා කියනවා random මේක read only memory. read only memory. read only අපිට කියවන්න විතරයි පුළුවන් මේක ලියන්න බෑ ROM එකේ. ඒතර random access memory. අපේ දත්ත తాවකාලිකව ගබඩා තියෙනවා. විදුලිය යනවත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේ RAM එක නැති වෙලා යනවා. RAM එකේ data නැති වෙනවා.
USB කියලා කියන්නේ Universal Serial Bus. Universal Serial Bus. දැන් අපේ අලුත් විදිහට mouse keyboard වගේ දේවලුත් සම්බන්ධ කරන්නේ කොහොමද? අපි මෙන්න මේ USB පාවිච්චි කරලානේ. එතකොට අපි ඉස්සරලා මේ mouse එකෙන් පාවිච්චි කරලා PS2 කියලා port එක පාවිච්චි කරේ. PS2. දැන් PS2 පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම අපේ ඉස්සර ඔය serial port and parallel port කියලා port දෙකක් තිබ්බා පරිගණකවල. දැන් පරිගණකවල එන්නේ නැහැ. ඉතින් ඔය serial port එක parallel port එක පාවිච්චි කරලා ඉස්සර port programming කියලා මේ පරිගණකයේ තියෙන මේ ports කෙවෙනි පාවිච්චි කරලා programming කරලා ගොඩක් වැඩ ගත්ත කාලයකුත් තිබුණා. දැන් මේ ඔක්කොම ටික සමහර ලාවට ඔය Arduino programming වගේ දේවල් වලට modify වෙලා Raspberry වගේ ඒවට ඇවිල්ලා ගොඩක් මම හිතුවා සරල වෙලා තියෙන්නේ. ඉස්සර වගේ මහන්සි වෙන්න දෙයක් නෑ. හරි. එහෙමනම් මේකේ පිළිතුර වෙන්නේ පුතේ මෙන්න මේ 28 වෙනි ප්‍රශ්නේ අපිට පිළිතුරසේ ගන්න වෙන්නේ CD-ROM එක. Optical storage device. නේද? හරි. දැන් අපි දන්නවා ඔය ගොඩක් වෙලාවට දැන් අලුත් මෙමරි විදිහට තියෙනවා මොනවද තියෙන්නේ? micro SD තියෙනවා, SD තියෙනවා නේද? ඒ වගේම pen drives, USB pen drives තියෙනවා. ඒ වගේ portable hard disk තියෙනවා නේද? ඔය ඒවා එතකොට දැන් ප්‍රකාශ ක්‍රමවේද පාවිච්චි කරන Blu-ray තැටි වගේ දේවල් තියෙනවා. ඒ වගේම ඉස්සර ඔය magnetic type එකේ තිබ්බා magnetic tapes, ඒ වගේම floppy disk. ඔයාලගේ අච්චුපතට ගිහිල්ලා හරි. පළවෙනි එක මෙන්න මේ වැඩේ කරන්න memories වර්ග කරන්න. වර්ග කරන්න. ඒ වගේම තමයි මේ memory hierarchy එක. මෙන්න මේ memory hierarchy එක. hierarchy එක. මෙන්න මේ memory hierarchy එක අඳින්න බලන්න. හරි? right. එතකොට මේකේ ස්පීඩ් එක වැඩි වෙනවා. ස්පීඩ් වැඩි වෙද්දි capacity අඩු වෙනවා. ස්පීඩ් එක වැඩි වෙනවා capacity එක අඩු වෙනවා. හරි? memory hierarchy එක. තුන්වෙනි එක memory type මතක වර්ග. memory types මතක වර්ගය. හරි? මේවා අපි RAM සහ ROM විදිහට වෙන් කරනවා. ඊට පස්සේ මෙයාලගේ ගබඩා කරන ක්‍රමවේදය අනුව අර්ධ සන්නායක චුම්බක සහ ප්‍රකාශ විදිහට වෙන් කර ගන්නවා. ඒ වගේම අපිට අපි දැන් ROM ගත්තොත් එහෙම PROM, EEPROM, EEPROM වගේ ආදී විදිහට ROM එක අය බෙදනවා. හරි? දැන් ඊට පස්සේ තව විශේෂයෙන්ම මෙන්න මේ memories වල ප්‍රයෝජන. cache memory එකේ ප්‍රයෝජන මොනවද? ඒ වගේම register memory එකේ ප්‍රයෝජන මොනවද කියන එක ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. මේ ටිකට පොඩි නෝට් එකක් හදාන්න මෙහෙමම මේ වැඩේ මෙහෙමම නවත්තලා මෙතනට විවරණයක් හදාගන්න පුතේ මෙන්න මේ memories ගැන. හරි. පරිගණක පද්ධතියක පහත උපක්‍රම සලසන්න. යතුරු පෝරුව. එහෙම නැත්නම් කීබෝඩ් එක. CRT මොනිටර් එක. CRT මොනිටර් එක කියලා කියන්නේ ඉස්සර TV පරණ TV වගේ තිබ්බ ලොකු මොනිටර් එක තියෙන්නේ. ලොකු මොනිටර් එක. DVD drive එක. DVD ද්‍රාවක. pen drive එක. හරි. ඉහත උපක්‍රම අතුරින් ආදාන ප්‍රතිදාන දිත්වයේම සහිත උපක්‍රම. කීබෝඩ් එක කියන්නේ පුතේ මොකද්ද? කීබෝඩ් එක කියන්නේ අපිට පරිගණකයට දත්ත ඇතුල් කරන්න, දත්ත ඉන් කරන්න පුළුවන් කෙනෙක්. මොනිටර් එක කියන්නේ මොකද්ද? පරිගණකයෙන් දත්ත අපිට බලා ගන්න පුළුවන් කෙනෙක්. එහෙනම් අපි පරිගණකයට දත්ත ඉන් කරනවා කීබෝඩ් එක පාවිච්චි කරලා, මොනිටර් එක පාවිච්චි කරලා දත්ත අවුට් කරනවා. ඒ වගේම DVD drive එක. අපිට DVD drive එක ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේකේ ප්‍රශ්නේ අවුලක් තියෙනවා. DVD writer එක කිව්වොත් අපිට දත්ත write කරන්නයි read කරන්නයි දෙකම පුළුවන්. හරිද? මේක ඇත්තටම නියම උත්තරේ තමයි pen drive එක තමයි අපිට හැකියාව තියෙන්නේ. දත්ත අපිට in කරන්නත් පුළුවන්, pen එකේ තියෙන දත්ත ලබා ගන්නත් පුළුවන්. input output දෙකම තියෙන pen drive එකේ. එතකොට DVD ද්‍රාවකය කියලාට වැඩිය හොඳයි
DVD රයිට් රේ කියන වචනේ තිබ්බනම් මෙතන උත්තරේ ගොඩක් හොඳයි. හරි. අපිට නිවැරදිම උත්තරේ මෙතන මෙන්න මේක විතරයි. මෙන්න මේක විතරයි නිවැරදිම උත්තරය. හැබැයි මට D පමණක් තියෙන උත්තර නැහැ. රයිට්. එතකොට මට D පමණක් තියෙන උත්තර නැහැ. අය පාර බලමු ප්‍රශ්නේ. පරිගණක පද්ධතිය පහත උපක්‍රම සලකන්න. කීබෝඩ් එක කියන්නේ ඉන්පුට් එකක්. CRT ඉන්පුට් එක කියන්නේ අවුට්පුට් එකක්. හරි. පෙන් ඩ්‍රයිව් එක කියන්නේ ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙන කෙනෙක්. එහෙනම් D විතරක් තියෙන උත්තර නෑ. එකක් තියෙනවා B හා D. B කොහොමත්ම ගන්න බෑ. එහෙනම් මට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පුතේ වඩාත් සුදුසු උත්තරය C හා D පමණයි. එහෙත් DVD රයිටර් එක තමයි මට මෙතන ගන්න වෙන්නේ උත්තරේ විදිහට. හැබැයි DVD රයිටර් එක නෑ. ඒක සමාන DVD ද්‍රාවකයක ගන්නවා. තරම්ම හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. තරම්ම හොඳ පිළිතුරු යුගලයකුත් නෙමෙයි මේක. හරි. එතකොට ඔබ මෙන්න මේ වගේ පොඩි වගුවක් ගහන්න බලන්න. ඔබ දන්න input devices, output devices, input output දෙකම තියෙන කට්ටිය. input output දෙකම තියෙන කට්ටිය. හරි. දැන් මම ඔබෙන් අහන පොඩි ප්‍රශ්න ටිකක්. හරි. මයික්‍රොෆෝනය. ඔව් අපි පරිගණකයට ශබ්දය ඉන් කරන කෙනෙක්. එතකොට මම ගත්තොත් එහෙම ATM machine එක. ATM machine එක input ද output ද input output දෙකමද ATM machine එක. teller machine එක කියලා කියනවා. දැන් අපි password එක ගහනවා. එතකොට ඒ වගේම මොකද වෙන්නේ? සල්ලි එළියට එනවා. ඒ වගේම අය මොකද වෙන්නේ? receipt එකක් එළියට එනවා. එහෙනම් ඒක input output දෙකම තියෙනව නේද? right. ඊට පස්සේ මම ගත්තොත් webcam එක. webcam එක. webcam එක මේකෙන් කොහොමද අයිති වෙන්නේ? web camera එක. වෙබ් කැමරා එකෙන් අපිට මුකුත් බලා ගන්න බෑනේ. වෙබ් කැමරා එකට පේන්නේ අපිව විතරනේ. එහෙනම් අපි මොකද කරන්නේ? අපිව පරිගණකයට ඉන් කරන්න තමයි වෙබ් කැම් එක පාවිච්චි කරන්නේ. පුතේ ඩිජිටල් කැමරාව. දැන් ඩිජිටල් කැමරාව ගත්තොත් ඒක ඩිස්ප්ලේ එකකුත් තියෙනවා නේද? එහෙනම් මොකද වෙන්නේ? අපිට පින්තූර ගහන්නත් පුළුවන්. ඒකේ තියෙන පින්තූර බලා ගන්නත් පුළුවන් ඩිජිටල් කැමරා එකේනේ. එහෙනම් ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙන කාගේද? ඩිජිටල් කැමරා එක ගත්තොත් එහෙම. නේද? එතකොට ඔබ විශේෂයෙන්ම OMR optical mark reader ඒ වගේම OMCR right වගේ උපකරණවල මොකද්ද මේකේ type එක කියලා බලන්න. ඒ වගේම අපිට විශේෂයෙන්ම barcode reader එක උතනද අයිති වෙන්නේ. barcode reader කියන්නේ input එකක් නේද? හරි. එතනින් පස්සේ අපිට කියන track ball එක එහෙම නැත්නම් මාර්ග ගුලාව. mouse එක වගේම තමයි. අපි ඒකට කියනවා input pointing device එකක් කියලා. mouse එක ඒ වගේම lighter pen එක ඒ වගේම ජොයිස්ටික් එක ගේම් ගහන්න පාවිච්චි කරන ජොයිස්ටික් එක ඒ වගේම ලයිට් පෙන් එක මේවට අපි කියනවා මොනවා කියලාද? ඔව්. එකක් තමයි මේවා pointing devices. ඒ වගේම pointing devices සියල්ලම input devices වෙනවා. pointing and input devices. හරි. එතකොට අපි දන්න output devices මොනවද තියෙන්නේ? ඔව් monitor එක හොඳ output device එකක්. speaker යුගල හොඳ output යුගල. printer එක output එක. plotter එක කියන්නේ මොකද්ද? ඔව් දැන් printer එක වගේ ලොකු එකක් තියෙනවා අපිට ඔය maps එහෙම print කරගන්න. එහෙම නැත්නම් plan එහෙම print කරගන්න අපි plotter එක පාවිච්චි කරනවා. scan එක input නේ. scan එක input right. ඒ ආකාරයට ඔබ මෙන්න මේ විදිහට ඔබට අහු වෙන devices ඔක්කොම ටික වගුගත කරන්න. හරි. අපිට අපි පිළිතුර විදිහට ගත්තා මේක නිවැරදි පිළිතුරේ වඩාත් සුදුසු පිළිතුර විදිහට මම ගත්තා C සහ D DVDN. හරි. එකිනෙකට සම්බන්ධ වෙබ් පිටු එකතුවක් ලෙස හඳුන්වනු ලැබේ. ජාලයක්. අපි ජාලයක් කියලා කියන්නේ පුතේ මේ වගේ පරිගණක අපි ගත්තොත් එහෙම පරිගණක රාශියක එකතුවක් තමයි අපිට කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්න පුළුවන්. නේද? දැන් මේ නෙට්වර්ක් එකක් තුල සමහරක් වෙලාවට පරිගණක වලට අමතරව තවත් ඩිවයිසස් තියෙන්න පුළුවන්. මොනවද තියෙන්න පුළුවන්? සමහර ලාට අපිට printer එකක් තියෙන්න පුළුවන් නේ. ඒ වගේම තමයි ස්කෑන් එකක් තියෙන්න පුළුවන්. දැන් මේ නෙට්වර්ක් එක තියෙන විශේෂත්වය තමයි
දැන් මම මෙන්න මේ A කියන පරිගණකය B පරිගණකය C පරිගණකය මම A පරිගණකයට තමයි printer එක තියෙන්නේ. හැබැයි මට C පරිගණකයෙන්ලා A පරිගණකයකට සම්බන්ධ printer එකෙන් print out එකක් ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම මෙන්න මේ B පරිගණකයට තමයි මෙන්න මේ ස්කෑනර් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මට ඕන නම් මේ A හරි C හරි පරිගණක වලින් හැකියාව තියෙනවා. මෙන්න මේ B ට සම්බන්ධ ස්කෑන් එකෙන් ස්කෑන් එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම A ගේ තියෙන ෆයිල් එක B ට බලා ගන්න, B ගේ ෆයිල් එක C ට බලා ගන්න මේ ආදී විදිහට අපිට ෆැසිලිටිස් හදන්න පුළුවන්, ඩිෆයින් කරන්න පුළුවන්. හැම වෙලාවෙම බලන්න බෑ අපිට මේ ෆැසිලිටිස් ඩිෆයින් කිරීමේ හැකියාවක් තියෙනවානේ. අපිට ඔය ෆයිල් ෂෙයා කරගන්න, ෆෝල්ඩර් ෂෙයා කරගන්න, අනේ ඒ වගේ විදිහට අපි ෂෙයාර් ඩ්‍රයිව්ස් හදාගන්න, ඒ වගේ ෆැසිලිටිස් තියෙනවා මෙන්න මේ නෙට්වර්ක් එකක් තුල. දැන් ඉන්ටර්නෙට් කිව්වොත් එහෙම මේ වගේ පරිගණක ජාල එහෙම නැත්නම් පරිගණක රාශියක් එකිනෙකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙච්ච තමයි මේ ඇත්තට ඉන්ටර්නෙට් කියලා කියන්නේ. හරි? දැන් ඉන්ටර්නෙට් කියලා කිව්වොත් එහෙම ඉන්ටර්නෙට් කියන්නේ මේ වගේ ලෝකයේ තියෙන පරිගණක දහස් ගාන මිලියන් ගානක එකතුවක් තමයි අපිට ඉන්ටර්නෙට් කියලා කියන්නේ. හරි. දැන් ඉන්ටර්නෙට් වල අයිතිකාරයෙක් එහෙම නැහැ. එකපාර ප්‍රශ්නයක් අහලා තිබ්බා අන්තර්ජාලයට හිමිකරුවෙක් තිබේද කියලා. හරි? නැත්නම් අන්තර්ජාලයේ මේ හිමිකරුවා බිල් ගේට්ස් කියලා. නෑ. මයික්‍රොසොෆ්ට් අයිතිකාරයා බිල් ගේට්ස් වුණාට මේ අන්තර්ජාලයේ අයිතිකාරයා කවුරුත් නෙමෙයි. URL එකක්. අපි කියනවා මේ යුනිෆෝම් රිසෝස් ලොකේටර්. අපිට යම්කිසි වෙබ් පිටුවක් තියෙන ස්ථානය එහෙම නැත්නම් එයාගේ ලිපිනය තමයි URL එක කියලා අපි කියන්නේ. අපිට URL එක ගහුවාම අපිට යම්කිසි ස්ථානයක තියෙන දත්ත වෙත යොමු වීම සිද්ධ වෙනවා. යුනිෆෝම් රිසෝස් ලොකේටර්. Google කියන්නේ මොකද්ද පුතේ? අපි දන්නවා Google කියන්නේ සෙවුම් යන්ත්‍රයක්. එහෙම නැත්නම් සර්ච් එන්ජින් එකක්. අපිට නොදන්න දෙයක් එහෙම නැත්නම් අපිට යම්කිසි විස්තරයක් යම්කිසි තොරතුරක් අන්තර්ජාලයේ සෙවීමේදී අපිට මෙන්න මේ සෙවුම් යන්ත්‍රයක සහාය ලබා ගැනීමේ හැකියාව තියෙනවා දරුවෝ. වෙබ් අඩවිය. වෙබ් අඩවියක් කියලා කියන්නේ වෙබ් පිටු රාශියක එකතුවක්. මේක අන්තර්ජාලයේ යම්කිසි ස්ථානයක එහෙම නැත්නම් සර්වර්ස් වල ගබඩා කරලා තියෙනවා. මේ වෙබ් පිටුව අපිට ඇක්සස් කරන්න එක්කෝ අන්තර්ජාලය භාවිත කරන සියලු දෙනාට ඇක්සස් කරන්න, එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිත කරන කට්ටියගෙන් තෝරාගත් පිරිසට ඇක්සස් දෙන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒතර වෙබ් පිටු රාශියක එකතුවක් තමයි වෙබ් සයිට් එකක් කියලා අපි හඳුන්වන්නේ. අන්තර්ජාලය අපි ඉන්ටර්නෙට් කියලා කියනවා. එකිනෙක හා සම්බන්ධ වෙච්ච ලෝකයේ විවිධ රටවල් වල තියෙන පරිගණක ජාලයක් තමයි අපි අන්තර්ජාලය කියලා හඳුන්වන්නේ. හරි. ඒතර පුතේ එහෙනම් වෙබ් පිටු එකතුවක් අපිට කියන්න වෙනවා මොකක් කියලාද? මෙන්න මේ වෙබ් අඩවියක් එහෙම නැත්නම් වෙබ් සයිට් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මෙන්න මේකට සම්බන්ධ වෙබ් පිටු එකතුවක්. පැහැදිලිද? right. එතකොට ඉන්ට්‍රානෙට් කියලා වචනයක් පාවිච්චි කරනවා. ඉන්ටර්නෙට් වලට අමතරව ඉන්ට්‍රානෙට්. දැන් අපිට ඉන්ට්‍රානෙට් එකක් කියලා ගත්තොත් එහෙම විශේෂයෙන්ම එක් ආයතනයක් තුල තියෙන පරිගණකවල නෙට්වර්ක් එකක්. ඒක සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න බෑ. පිටස්තර කට්ටියට පාවිච්චි කරන්න බෑ. එක්තරා ආයතනයක් එහෙම නැත්නම් සංවිධානයක් තුල විතරක් තියෙන පරිගණක ජාලයක් ඉන්ට්‍රානෙට් කියලා කියනවා. ඉන්ට්‍රානෙට්. ඒ වගේම මේ ප්‍රසිද්ධ වචනයක් තමයි මේ VPN කියන එක. මොකද අපිට VPN කියලා කියන්නේ? Virtual Private Network. Virtual Private Network. අපිට මේ VPN එකදී සිද්ධ වෙන දේ තමයි ලෝකේ විවිධ තැන්වල තියෙන පරිගණක ටිකක් virtually එක network එකකට එහෙම නැත්නම් එක ජාලයකට ගොනු කරන එක. හැබැයි මේවා ඔක්කොම එකිනෙක භෞතිකව සම්බන්ධ වෙලා නැහැ. මේවා අන්තර්ජාලයේ විදිහට ඔස්සේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙච්ච කට්ටිය අපි විසින් logically එහෙම නැත්නම් භෞතිකව නෙමෙයි ප්‍රෝග්‍රෑමින් කම එහෙම නැත්නම් අපි ගොඩක් කරලා මේ tunnels කියලා VPN tunnels කියලා කියනවා. මේකේ තියෙන ඔය VC සහ virtual content and right VP කියලා තියෙනවා. මෙන්න මේ VC සහ VP පාවිච්චි කරලා තමයි වැඩේ කරන්නේ. ඒක දිග කතාවක් අපිට වැඩක් නැහැ. මෙන්න මේ virtual private network එකදී කරන්නේ ලෝකයේ තියෙන තැන් වල තියෙන පරිගණක රාශියක් එක ජාලයකට ගොනු කිරීම. එහෙම නැත්නම් ඒ කට්ටිය සම්බන්ධ කිරීම තමයි කරන්නේ. අතරම දැන් මෙන්න මෙහෙම හිතා ගන්නකෝ.
මෙන්න මේක තමයි ඉන්ටර්නෙට් එක. එතකොට මේ ඉන්ටර්නෙට් එක ඇතුලේ මෙන්න මේ වගේ VPN කීපයක් හැදෙනවා. මෙතන ඉන්ටර්නෙට්. එතකොට ඉන්ටර්නෙට් එක ඇතුලේ මොකද වෙන්නේ? මෙහෙම කියනකො අපි. මේවා පරිගණක. මේ වගේ පරිගණක තියෙනවා. මේ වගේ පරිගණක තියෙන රාශියක්. දැන් මේ ඔක්කොම ඉන්ටර්නෙට් වලින් සම්බන්ධ වෙලා අපි. මෙයාල එක VPN එක. මෙන්න මේක මේ දෙන්නයි මෙයයි එක VPN එක. හරි. මෙන්න මෙයාලා තව VPN එක. මේක VPN වලට සම්බන්ධ නැහැ. මේ ආදී විදිහට තමයි වෙලා තියෙන්නේ. අතර අන්තර්ජාලය ඇතුලේ තියෙන කට්ටිය තමයි සමහරක් වෙලාවට අපිට මේ ආකාරයට VPN විදිහට ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන්නේ. හරි. එහෙනම් අපි VPN එකේදී අපිට හැකියාවක් තියෙන සමහර වෙලාවට දැන් අපි ලංකාවේ හිටියට අපි ඔන්න කැනඩාවල VPN එකට ලොග් වෙලා ඉන්නේ. එතකොට අපිට කැනඩාවේ ඉන්න කට්ටියට හම්බ වෙන ෆැසිලිටිස් සහ කැනඩාවේ කට්ටියට බ්ලොක් වෙලා තියෙන සයිට්ස් තමයි බ්ලොක් වෙන්නේ. අර ලංකාවේ තියෙන සයිට්ස් එක බ්ලොකින් කියන එක ඉවත් වීම සිද්ධ වෙනවට මේකේ පොඩ්ඩක් අනතුරුදායක පැත්තක් තියෙනවා. VPN පාවිච්චි කරද්දී අපි නොදන්න VPN වලට ගිහිල්ලා අපිට පරිගණකයේ තියෙන දත්ත සම්පූර්ණ නැති වෙන්න පුළුවන්. හරි. අපි එන ඊළඟ කොටසට යමු. වෙබ් පිටු සෑදීමට සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමලේඛන භාෂාව පුතේ අපි කියනවා මෙන්න මේ HTML කියලා. HTML කියලා. හරි. හැබැයි මේ HTML වලට අපි කියනවා hypertext markup language. hypertext markup language කියලා කියන HTML කියන එක සමහර වෙලාවට මෙන්න මේ HTML ඇතුලේ CSS ඒ වගේම PHP වගේ කොටස් HTML ඇතුලේ ඔබලා ඒ වගේම තව දානවා මෙන්න මේක ඇතුලේ JavaScript වගේ දේවල් මෙන්න මේ HTML ඇතුලේ ගොනු කරන්න හැකියාව තියෙනවාට ප්‍රධාන භාෂාව තමයි hypertext markup language කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙනවා මේ ඉංග්‍රීසි. හරි. HTTP hypertext transfer protocol. අපි අන්තර්ජාලය බ්‍රවුස් කරද්දී පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක HTTP. FTP file transfer protocol. අපිට යම්කිසි ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න ඕන නම් අන්තර්ජාලයට. ඒ වගේම ෆයිල් එකක් අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් අපි මේ FTP කියන ක්‍රමවේදය පාවිච්චි කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයාලගේ ඉස්කෝලේ වෙබ්සයිට් එක තියෙනවනේ. ඔය වෙබ්සයිට් එක යාවත් කාලීන කරන්න ඕන නම් එක පේජ් එකක් මොඩිෆයි කරලා අපි කරන්නේ FTP කරන එක. දැන් අපි මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න අපි ළඟ තියෙනවා HTTP ඉරි දෙකයි හරි www right අපි වෙනවා කර හිතමුකෝ මෙතන කැල HTTP කියලා දාලා යම්කිසි සයිට් එකක් තියෙන ඉස්කෝලේ එක හරි මක්කර සයිට් එකක් dot අපි lk හරි මක්කර කියලා යමුකෝ right මම මෙන්න මේ HTTP කැල වෙනුවට ගහනවා වෙබ් බ්‍රවුසර් එකේම FTP කියලා FTP කියලා. එතකොට මට එනවා යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක් ගහන්න. මේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක අනුව මට මෙන්න මේ වෙබ් පේජ් එක අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මේ FTP ක්‍රමවේදය හරහා අපිට ලොකු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඒ වගේම සර්වර් එකට ෆයිල් එකක් අප්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. තව එකක් තියෙනවා මේ වගේම SMTP කියලා. SMTP Simple Mail Transfer Protocol කියලා. විශේෂයෙන්ම ඊමේල් යවද්දී මේල් සර්වර්ස් වලම SMTP කියන එක පාවිච්චි වෙනවා. URL කියන එක මම ඉස්සරලා ඔබට විස්තර කරා. හරි. එහෙනම් අපි ඉදිරියට යන්න දරුවෝ. පහත දක්වන දෑ අතුරින් පරිගණක මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වන්නේ වෛරස් මගින් පරිගණකය ආරක්ෂා කිරීම.
පුතේ වෛරස් වලින් පරිගණකය ආරක්ෂා කරන්න ඕනේ කවුද? පළවෙනි කෙනා තමයි වෛරස් ගාඩ් එක. එහෙම නැත්නම් ෆයර්වෝල් එක. ගිනි පවුර කියලා කියන්නේ. අපි දන්න වෛරස් ගාඩ් මොනවද තියෙන්නේ? අපි දන්න වෛරස් ගාඩ් විදිහට මැකාෆී, නෝටන්, පැන්ඩා, AVG, කැස්පර්ස්කි, බිඩ් ඩිෆෙන්ඩර් ආදී විදිහට ඔවුනේ සිමැන්ටෙක් ආදී විදිහට පරිගණක වෛරස් ගාඩ් ගොඩක් තියෙනවා. හරි. වෙබ් අතිරික්ෂයක් සපයීම. මේ වෙබ් බ්‍රවුසරයක් සපයන එක මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් නෙමෙයි. දැන් සමහර ඔය Linux මෙහෙයුම් පද්ධතියේ ඒ වගේ වෙබ් බ්‍රවුසර්ස් මුකුත්ම නැහැ. එහෙනම් අපිට වෙබ් බ්‍රවුසර් එකකින් එක බොහෝ වෙලාවට මෙහෙයුම් පද්ධතියට එක්ක නැත්නම් අපිට ඉන්ස්ටෝල් කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම Windows මෙහෙයුම් පද්ධතිය ගත්තොත් එහෙම අපිට Google Chrome browser එක එහෙම නැත්නම් Mozilla Firefox browser එක ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවානේ. දැන් අපි Apple මෙහෙයුම් පද්ධතිය ගත්තොත් macOS කියන මෙහෙයුම් පද්ධතිය ගත්තොත් Mac වලත් අපිට මේ කට්ටිය ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාවක් තියෙනවානේ. රයිට්. එහි RAM කළමනාකරණය. ඔව්. මතක කළමනාකරණය කියන්නේ අපි දන්නවා පරිගණක මෙහෙයුම් පද්ධතියේ කාර්යයක්. අපි තව ඉස්සරහට බලමු ඈ. අවම වශයෙන් එක් වදන් සැකසුම් මෘදුකාංගයක් සපයීම. සාමාන්‍ය අපි ගොඩක් වෙලාවට මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරාම දරුවනේ මේ word processing package එකක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ නේ. අපිට වදන් සැකසුම් මෘදුකාංග දක්නට ලැබෙන්නේ නැහැ. ඒක අපි විසින් ඉන්ස්ටෝල් කරගන්න. අනිත් එක ඒක මෙහෙයුම් පද්ධතියක කාර්යයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. අවම වශයෙන් එක් අන්තර්ජාල සම්බන්ධතාවක් සැපයීම. අන්තර්ජාල සම්බන්ධය කියන්නේ අපි විසින් ගොඩනගන එකක්. ඒ වගේම තමයි ඔබ දන්නවා දැන් ඔය අපිට නෙට්වර්ක් කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා නෙට්වර්ක් තැනෙන තැනට ගිහිල්ලා නෙට්වර්ක් සෙටින්ග්ස් වල අපිට හදන්න පුළුවන් TCP/IP කියලා. ඉතින් ඒ IP ඇඩ්‍රස් දාලා අපි පරිගණකයකට සමහරට ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්, Wi-Fi කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊතර්නෙට් කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. හරි? මේ ඕනම අන්තර්ජාල සම්බන්ධතාවක් අපි විසින් සපයන. පුතේ මට කියන්න බලන්න අන්තර්ජාල සම්බන්ධතාව අපිට ගන්න පුළුවන් ක්‍රමවේද මොනවද තියෙන්නේ? පළවෙනි එක තමයි USB dongle එකක් නේ. dongle එකක් පාවිච්චි කරන්න පුළුවන්. Wi-Fi පාවිච්චි කරන්න පුළුවන්. optical fiber සම්බන්ධතාවක්. නේද? සමහරට ඊතර්නෙට් රවුටර් එකක්. ඒ කියන්නේ අර network cable එක කියලා කියන්නේ අපි ඊතර්නෙට් එකක්. ඒ වගේම තමයි ඉස්සර තිබ්බා dial up connection කියලා. dial up. ඒ කියන්නේ network cable එකට වැඩිය කුඩා cable එකක් තියෙනවා. ඔය අපි දුරකථන සම්බන්ධය තියෙන්නේ. ටෙලිෆෝන් එකට එන cable එක තියෙන්නේ. අන්නේ ටෙලිෆෝන් කේබල් එක පාවිච්චි කරලා අපිට පොඩි කේබල් එකක් සම්බන්ධ කරලා මොඩම් එකක් කියලා තියෙනවා. මෙහෙම වෙන්නේ ඒක. ඩයල් අප් කනෙක්ෂන් එකක්. ඩයල් අප්. මේකෙ වෙන්නේ පරිගණකයේ තියෙනවා. PC එක මේකේ තියෙනවා පොඩි සම්බන්ධ වෙලා CPU එකේ මොඩම් එකක්. අපි මේ මොඩම් එකට ගහනවා ටෙලිෆෝන් කේබල් එක. මේකට අපිට ඩයල් අප් කනෙක්ෂන් එකක් කියලා. හරි. දැන් මේවා පාවිච්චි කරන්නේ නැහැ නේ. හරි. එතකොට අපේ දැන් මේ මොඩම් එක. හරි. දැන් අපේ පරිගණක වල ලැප්ටොප් වල තියෙන පොඩි පෝට් එකක් මෙන්න මෙහෙම RJ rigid jack 45 කියලා. මේකට අපිට නෙට්වර්ක් කේබල් එකක් ගහන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට එහෙම නැත්තම් සමහරක් මොඩම් මේවා තියෙනවා ඉන්ටර්ෆේස් තියෙනවා කෙලින්ම අපිට ඔප්ටිකල් ෆයිබර් කේබල් එක ගහන්න පුළුවන්. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට නිවාස වල පාවිච්චි කරන්නේ අපි රවුටර් එකක් තියෙනවා. මේ රවුටර් එකට අපි ඔප්ටිකල් ෆයිබර් කනෙක්ෂන් එකක් ගහලා මේකෙන් අපිට පරිගණකයට Wi-Fi ලැබෙනවා. හරි. පුතේ දැන් අපි අන්තර්ජාලය පාවිච්චි කරන්නේ නැති වුණාට අපි දන්නවා මේ Bluetooth කියන්නේ. Bluetooth කියන්නේ මොකද්ද? ඔව්. Bluetooth infrared කියලා ඉස්සර ඔය ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න එහෙම Bluetooth තාමත් පාවිච්චි වෙනවා. ඔය හෙඩ්සෙට් වලට එහෙම දත්ත සංවේදන උපක්‍රම. හරි. Bluetooth infrared කියන දෙන්න දත්ත සංවේදන උපක්‍රම අන්තර්ජාල සංවේදනය එතර පාවිච්චි කරන්නේ නැහැ දැන්. අන්තර්ජාල සංවේදනය සඳහා මෙයාව එතරම්ම පරිහරණයකට කරන්නේ නැහැ. හරි. ඒතර මට අය කියලා දෙන්න වෙනවා. වෙබ් බ්‍රවුසර්ස් ගැන අපි කතා කරා. මොනවද අපි දන්න වෙබ් බ්‍රවුසර්ස් තියෙන්නේ? අපි දන්න වෙබ් බ්‍රවුසර්ස් මොනවද තියෙන්නේ පුතේ?
Mozilla Firefox, Google Chrome, Safari. ඉස්සර වෙහි Windows එක ආව කවුද? Windows Explorer. දැන් Windows Explorer dead නේ. මම හිතන්නේ ඒක product life එක ඉවරයි. දැන් තියෙන්නේ Edge, Microsoft Edge. Edge කියන්නේ දැන් පාවිච්චි කරන web browser එක. Microsoft මෙහෙම පද්ධතිය සමග. right. ඊට අමතරව අපි Safari ගැන කතා කරා නේද? හරි. වදන් සැකසුමේදී portrait or landscape මගේ පිටුවක right. පුතේ දිශානතිය කියන්නේ මෙන්න මෙහෙම. layout එක. දැන් අපි ගත්තොත් එහෙම පිටුවක මෙන්න මේකට අපි කියනවා portrait කියලා. ඒ වගේ පිටුවක් මෙහෙම නැතුව මේ ආකාරයට සැකසෙනවා නම් අපි මේකට කියනවා landscape කියලා. අපි මේකට කියනවා orientation එක කියලා. ප්‍රමාණය. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම මේ පිටුවේ ප්‍රමාණය අපිට A හෝ B කියලා size එකක් තියෙනවා. A4. A4 sheet එකක් කියලා කියන්නේ ඔයාලා ගත්තොත් එහෙම ඔයාලට ඔය ගොඩක් වෙලා නිබන්ධනයක් එහෙම හම්බෙන නිබන්ධන තනි පැත්ත. එහෙම නැත්නම් CR පොතක එක පිටුවක් කියලා හිතන්නකො A4 එක. එතන ගොඩක් වෙලාවට දල විදියට මම මේ කියන්නේ දැන් CR පොතක් ගත්තොත් මෙන්න මේ සම්පූර්ණ A3 එක අපි ලියන එක පැත්තක් A4 එක. මේවා A4. මේ සම්පූර්ණ එක A3. ඒ වගේම ඔයාලා ලියන චූටි පොත තියෙන්නේ. ඒ චූටි පොත ගත්තොත් එහෙම ඒකේ එක පැත්තක් දැන් මේක A4 නේ. දල විදිහට මම මේ කියන්නේ. මෙන්න මේ වගේ අපි මේකට කුඩා ෂොට් එකක් වුණා. මෙන්න මේකට අපි කියන A5 කියලා. A5 පිටිය. A4 half sheet එකෙන් භාගය වගේ A5. එතකොට එහෙනම් A3 දෙකක් තමයි A2 එකක් කියලා කියන්නේ. A1 එකක් කියලා කියන්නේ A3 එහෙනම් හතරක්. දැන් හැබැයි අපි print out එකක් ගන්න ගියොත් පුතේ printer එක default එන්නේ මේ A4 වත් A3 වත් නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට අපි ළඟ තියෙන ගෙවල් වල තියෙන පොඩි printer එක A4 ගන්න පුළුවන්. නේද? ඒටඩ ටොකක් ලොකු එකක් ගන්න පුළුවන්. මේ සස්තර printer තියෙන අපි A3 printers කියලා කියනවා. දැන් අපි ගත්තොත් එහෙම printer එක default එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කොලේ size එක විදිහට එන්නේ letter කියන size එක. A4 නෙමෙයි. අපි print out එක ගන්න ඉස්සෙල්ලා මේක letter කියන එක A4 වලට මාරු කිරීම කළ යුතු වෙනවා. හරි? letter කියන එක තමයි default එන්නේ. හැබැයි අපිට ගොඩක් කලා print out ගන්න A4 වලින්. ප්‍රමාණය. පිරිසැලසුම කියලා කියන පුතේ layout එක කියන එක. හරි? layout එක. දැන් ඔබට මම මේක විවරණය කරගෙන යන්නේ. ඔයාලත් දැන් මේකේ හොඳ නෝට් එකක් හදන්න ඕන පුතේ. layout එක කියලා කියන්නේ දැන් මේකෙන් කොටසක් අයින් කරන මේක footer එක. footer. ඒ වගේ මේකෙන් උඩ කෑල්ල අයින් කරන අපි මොකටද? header. header එක. right? මේ ආදී විදිහට මේ එතනින් පස්සේ මේකේ තමයි word ටික තියෙන්නේ. මේකට තමයි typing area එක. මේ වගේ අපිට පිටුවකට කොහොමද අපි අකුරු සැලසුම් කරන්න කියන එක තමයි layout කියලා අපි කියන්නේ. margins. දැන් අපි margins කියලා ගත්තොත් එහෙම
දැන් මෙන්න මේ පිටුව පෙන්නුවාට අපිට මේ පිටුවම ටයිප් කරන්න බෑ. මේකේ තියෙනවා මාජින්. හරි. මේ වගේ මාජින් තියෙනවා. මේකට අපි හෙඩර් මාජින්, ෆුටර් මාජින්, මේකට ලෙෆ්ට් සයිඩ් මාජින්, රයිට් සයිඩ් මාජින් කියලා කියනවා. මාජින්. මෙන්න මේ මාජින් ඇතුලේ තමයි අපිට මේ ටයිප් කිරීමේ හැකියාව තියෙන්නේ. මේ මාජින්ස් වලින් පිට අපිට මාජින්ස් වලින් පිට අපිට ටයිප් කරන්න බෑ. එතකොට මේ මාජින් වෙනස් කරලා දරුවනේ අපිට එකම පිටු සයිස් එකේ වැඩිපුර ප්‍රමාණයක් ටයිප් කරන්න පුළුවන්. දැන් ඉමේජින් එක මාජින් එක වැදගත්. සමහර වෙලාවට අපි මේක බයින්ඩ් කරනවා පොතනේ. ඒතකොට දැන් මේ පැත්තේ පොත බයින්ඩ් කරනවා නම් පුතාලා මේ මාජින් එක මොකද කරන්නේ? ටිකක් වැඩිපුර තියන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ මේ පිටුව අපි සමහරට කට් කරනවානේ. කපනවා. කට් කරන්න නම් මොකද වෙන්නේ? ටිකක් මාජින් වැඩිපුර තියන්න අවශ්‍ය වෙනවා. අකුරු වර්ගය ෆොන්ට් ටයිප්. අපි දන්නවා සාමාන්‍යයෙන් ෆොන්ට් එක කියන්නේ අකුරු වර්ගය නේද? අපි ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන්ම ටයිම්ස් නිව් රෝමන්, ඒරියල්, කැලිබ්‍රි මේවා ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි සම්මත ෆොන්ට්ස් විදිහට තියෙනවා. ටයිම්ස් නිව් රෝමන්, ඒ වගේම කැලිබ්‍රි, ඒරියල් කියන කට්ටිය අපිට ප්‍රධාන වශයෙන් ස්ටෑන්ඩඩ් ෆොන්ට්ස් විදිහට තියෙනවා. ඒකට අකුරු වර්ග. එතකොට අපිට ෆොන්ට් එක අපිට සකසන්න පුළුවන්. ඔය ෆොන්ටෝග්‍රැෆික් කියලා තියෙනවා. ඒ වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා අපිට ෆොන්ට් හදන්න පුළුවන්. සිංහල ෆොන්ට්ස් විදිහට තියෙනවා. ඔය DL සහ FM කියන ෆොන්ට්ස්. FM බින්දුමති, FM සමන්ත නේද? ඒ වගේම ඔය DL පැරාස් වගේ ෆොන්ට්ස් ප්‍රධාන වශයෙන්ම තියෙනවා. රයිට්? දැන් මේ ෆොන්ට් වලට අමතරව යුනිකෝඩ්ස් තියෙනවා. යුනිකෝඩ්ස් කියලා තියෙන යුනිකෝඩ් එකක් පරිගණක ඕන පරිගණකයක් තුල අපිට බලා ගැනීමේ හැකියාව තියෙන යුනිකෝඩ් එකක්. සිංගල් යුනිකෝඩ් කියලා ඔයාලා අහලා ඇති. හරි. දිශානත තමයි දක්වන්නේ. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු. වදන් සැකසුම් යෙදීම් තුල අඩංගු පහත් සඳහන් පහසුකම් අතුරින් දෙන ලද වචනයකට සමාන තේරුම් ඇති වචන සෙවීමට භාවිතා කළ හැකි වනුයේ කුමක්ද? right. ඩික්ෂනරි. පුතේ මේ ඩික්ෂනරි එකක් අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේ අකුරු ටික බලා ගන්න. අකුරු ටික බලා ගන්න. පැහැදිලිද? අකුරු බලා ගන්න තමයි ඩික්ෂනරි පාවිච්චි කරන්නේ. ඒ වගේම තිසෝරස්. මේ තිසෝරස් පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා සමාන වදන්. ඒකට අපි ඉංග්‍රීසි භාෂාවෙම සමාන වදන් සොයා ගැනීමට හැකියාව තියෙනවා. ෆයින්ඩ් කියන කමාන්ඩ් එක එන්නේ අපිට යම්කිසි වචනයක් හොයාගන්න. නේද? අපිට ඔන්න අවශ්‍ය වෙනවා මහේෂ් කියන වචනේ තියෙන. දැන් ඔන්න අපි කට්ටිය කොපි කරනවා නේද? මම මේ අනුබල දෙනව නෙමෙයි ඈ. දැන් ඔන්න ඩොකියුමන්ට් එකක් තියෙනවා, ලොකු ෆයිල්ස් ගොඩක් තියෙනවා. මේකේ කොහරි මහේෂ් කියලා තැන් ගොඩක තියෙනවා. මහේෂ් කියලා. හරි. දැන් මේ මහේෂ් කියන තැන් ටික බලා ගන්න ඕන නම් අපිට මේ ෆයින්ඩ් කියන කමාන්ඩ් එක නැත්නම් control F කියන එක. ෆයින්ඩ් කියන එක අපිට හදා ගන්න පුළුවන්. ෆයින්ඩ්. ඊට පස්සේ ඔන්න මේක මට මාරු කරන්නත් පුළුවන්. replace, find and replace කියලා. find and replace කියලා මට දැන් මේක මහේෂ් කියන නම නෙවෙයි. කමල් කියලා මට මේක replace කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ references සමුද්දේශය අපිට මේ references පාවිච්චි කරලා හැකියාව තියෙනවා දරුවනේ විශේෂයෙන්ම ඔය පටුණක් එහෙම හදා ගන්න. ඒ නමත references කියන සමහර ලාට අපිට යම්කිසි refer කරපු documents add කිරීමේ හැකියාව තියෙනවා මේ references තුල. format painter කියලා කියන්නේ හිතන්න දැන් මම මෙන්න මේ වචනේ ගහලා තියෙන ඉංග්‍රීසියෙන් මට අවශ්‍ය නම් මෙන්න මේ format painter කියලා තියෙන පොඩි brush එකක් වගේ paint brush එකක් වගේ මෙන්න මේකෙන් මෙන්න මේක select කරලා ඉස්සරලා මේ වචනේ select කරලා මම මෙන්න මේ paint brush එක මේකේ ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා මෙන්න මේ වචනයට මම එබුවොත් මේකේ තියෙන රතු පාට නම් මේකට රතු පාට වෙනවා. මේකේ තියෙන ෆොන්ට් එකට මේ වචනේත් මාරු වෙනවා. එහෙම නැත්නම්
එක වචන සෙට් එකක තියෙන ස්ටයිල් එක තවත් වචන සෙට් එකකට රයන්න අපි පාවිච්චි කරනවා මොකද්ද? මෙන්න මේ ෆෝමැට් පේන්ටර් කියන එක. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඩික්ෂනරි එක හදන්න ඉස්සෙල්ලා අපි ලැන්ග්වේජ් ටයිප් එක හදන්න ඕන පුතේ. ඩික්ෂනරි එක හදන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ලැන්ග්වේජ් ටයිප් එක හදන්න. ලැන්ග්වේජ් එක හදන්න તો අපිට ඩික්ෂනරිය නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපිට මේකේ නිවැරදි පිළිතුරු විදිහට ගන්න වෙන්නේ. මෙන්න මේ තිසෝරස් කියන එක තමයි. හරි. ගොඩක් කට්ටිය මේ ඩික්ෂනරි එකේ ගහලා තියෙන එක වැරදි. තිසෝරස් කියන එක තමයි අපිට තිසෝරස් කියන එක තමයි නිවැරදි පිළිතුරු විදිහට පාවිච්චි කරන්න වෙන්නේ. දැන් ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් කියලා තියෙනවා පුතේ. හරි. දැන් ඔබ මෙන්න මේ find and replace වලට ෂෝට්කට් එක ස්පෙලිං ඇන්ඩ් ග්‍රැමර් වලට ෂෝට්කට් එක, ඒ කියන්නේ ෂෝට්කට් කී එක බලා ගන්න. මෙන්න මේ කියන දේවල් වලට ෂෝට්කට් කීස් ටික බලා ගන්න. copy, paste, print, print screen පස්සේ cut ඊට පස්සේ format font bold, italic ඒ වගේම left align, center align, right align මේවා කරන විදිහට. ඊට පස්සේ dictionary, right, dictionary ඒ වගේම increase font, decrease font හරි. මෙන්න මේ කියන ඒවාට ඔබ ෂෝට්කට් ටික සොයා ගන්න. හරි. ඔබට දැඩිව ප්‍රයෝජනවත් වේවි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. විද්‍යුත් තැපෑල. right. දැන් අපි මේ ඊමේල් එකක් ගත්තොත් මේකේ අපිට තියෙනවා මෙන්න මේ වගේ පොඩි ෆෝමැට් එකක්. ඔටෝමැටිකලි මේකෙන් එනවා from. කවුද මේක එවන්නේ? මේක ෆිල් කරන්න බෑ. from ඔටෝමැටිකලි වැටෙනවා. yes. අපි දමුකෝ xyz.com. to කවුද මේක ප්‍රධාන වශයෙන් ලබන්නේ? to CC carbon copy මේක ලබන කට්ටියගේ ඊමේල් අපිට මේ විදිහට කමාවක් විදිහට දාන්න පුළුවන්. ටූත් අපිට ඕන දෙන්නේ තුන් දෙනෙක් තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේකේ තියෙනවා BCC blind carbon copy. ඒ වගේම මේකේ subject එක subject මේක body එක අපිට mail එක type කරනකොට තමයි මේක body එක. අපිට මේක යට තව තියෙනවා අපිට ඔන්න attach කරන්න පුළුවන් මෙන්න මේ වගේ mark එකක් තියෙනවා attachment. අපි මේකට කරන attachment කියලා. attachment. ඒ වගේ අපිට මේකේ font හදන්න හැකියාව තියෙනවා. right? හරි. ඊට පස්සේ අපිට මේ හරියන කොහෙද තැනක එනවා send button එක. උතර අපි mail එකක් යවද්දි from කියන්නේ කවුද? mail එක එවන කෙනා. to කියන්නේ කවුද? mail එක ලබන්නෝ. ඊට පස්සේ CC කියලා කියනවා කවුද? carbon copy. ඒකට ඔවුන්ගේත් අවධානය යොමු කරනවා. හැබැයි ප්‍රධාන වශයෙන් වගකීම යුත්තා to blind carbon copy. දැන් මේ blind carbon copy කියලා කියන කට්ටිය මේ 2ට පේන්නෙත් නැහැ CCට පේන්නෙත් නැහැ. හැබැයි blind carbon copy මෙයාට පේනවා මේ
පුතේ මේ බ්ලයින්ඩ් කාබන් කොපි ගත්තොත් මේ බ්ලයින්ඩ් කාබන් කොපිට මෙයාවත් පේනවා. මේ බ්ලයින්ඩ් කාබන් කොපිට මෙයාවත් පේනවා. මෙයාවත් පේනවා මෙයාවත් පේනවා. හැබැයි මෙයාට මෙයාව පේන්නේ නැහැ. මෙයාට මෙයාව පේන්නෙත් නැහැ. හරි BCCට මෙයාලා ඔක්කොම පේනවා. හැබැයි 2ට CCට BCCව පේන්නේ නැහැ. හැබැයි 2ටයි CCටයි from කාගෙන් දෙන්නේ කියන එක මෙයාට පේනවා. BCCලා 2ටයි CCටයි හොරෙන් ඉන්නේ. BCC ලව මේ from කියන කෙනා BCC ඇඩ් කරොත් මේ BCC එකේ ඉන්න ලබන්නන්ට BCC විදිහට ලබන්නන්ට මෙන්න මේ BCC එකෙන් ලබන්නන්ව 2 ඉන්න කට්ටියටවත් CC ඉන්න කට්ටියට ලබන්න බෑ. මේ තුන් දෙනාම ලබන්න ඕන. තේරුණාද? හැබැයි මෙයා හොරෙන් ලබන්නේ මේ දෙන්නට හොරෙන් තමයි මෙයාට එවන්නේ මෙයා ඉන්නේ. මෙයාට මේ ඔක්කොම පේනවා. හැබැයි මෙයාට පේන්නේ එවඩ කෙනා විතරයි සහ එවඩ කෙනයි CCY. එවඩ කෙනයි CCY පේනවා. CCට පේනවා එවන කෙනයි 2y. එලිපිට ඉන්න තුන් දෙනා මෙන්න මේ කට්ටිය මෙන්න මේ තුන් දෙනාම එලිපිට ඉන්නේ. හැබැයි BCCව දකින්නේ from විතරයි. හැබැයි BCCට පුළුවන් මේ තුන් දෙනාවම දකින්න. දැන් මෙතන attachment කියලා. මේ attachment එකේදී මට ෆයිල් එකක් add කරන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන්ම ඔය Google Drive එකේ වගේ තියෙන කෙනෙක් add කරන්න පුළුවන්. ඒ වගේම මට URL එකක් add කරන්න හැකියාවක් තියෙන මේ attachment එකක් විදිහට. ඇමුණුමක් කියලා කියනවා. එතකොට අපිට දැන් ඊමේල් එකක් ආවට පස්සේ මට මේ ඊමේල් එකට කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. මොනවද තියෙන වැඩ? පළවෙනි එක තමයි මට ඊමේල් එකක් ලැබුණාම මේ ඊමේල් එකට පළවෙනි දේ තමයි රිප්ලයි කරන්න පුළුවන්. මට ඊමේල් එකක් ලැබෙනවා මට රිප්ලයි කරන්න පුළුවන්. හැබැයි රිප්ලයි කරොත් මේ රිප්ලයි එක යන්නේ කලින් එකේ මට ඊමේල් එක එවපු කෙනාගේ 2ට විතරයි. මට කලින් ඊමේල් එක එවපු කෙනා ඉන්නෝනේ. එයාට විතරයි රිප්ලයි එක යන්නේ. දෙවෙනි එක තමයි reply to all. reply to all කියලා තිබ්බොත් මට CC to sorry මේ කලින් එකේ from ට යන්නේ sorry කලින් එක from ට කලින් එක from ට CC to CC සහ from ට යන්නේ. හරි the reply to all මමනේ කලින් එකේ to හරි reply to ඊට අමතරව මට මේක ආව ඊමේල් එක forward කරන්න පුළුවන්. forward කරන්න කියන්නේ මේකේ to වත් from වත් CC වත් BCC වත් ඉරම නැති කොහෙවත් ඉන්න ඊමේල් එකකට මට මේක යවන්න පුළුවන් ඇමුණුමත් එක්ක. පැහැදිලිද? අවශ්‍ය නම් මට මේල් ගනුදෙනුවම සම්පූර්ණ යවන්නත් පුළුවන්. forward කරනවා කියලා කියනවා. හරි. එතකොට පුතේ මේ ඊමේල් බොක්ස් එක විශේෂ වචන ටිකක් තියෙනවා. මම අලුතෙන් ඊමේල් එකක් යවනවා නම් මම කරනවා ඊමේල් එකක් අපි රයිට් කරන්න පටන් ගන්න විදිහට අපිට කොම්පෝස් කරනවා කියලා. අලුත් ඊමේල් එකක් කොම්පෝස් කරනවා. අලුත් ඊමේල් එකක් යවන්න අපි try කරන අපි කියන මොකද පුතේ? ඊමේල් එකක් කොම්පෝස් කරනවා කියලා අපි කියනවා කොම්පෝස්. හරි. එතකොට අපි කොම්පෝස් කරනවා. දැන් මම ඊමේල් එකක් මැකුවොත් දැන් අපි Windows වල ෆයිල් එකක් මැකුවොත් ඉස්සරලම කොහාටද යන්නේ පුතේ? රීසයිකල් බින් එකට. රීසයිකල් බින් එකේ තියෙනක අපි කුණු කූඩේට දාලා වගේ තමයිනේ. රීසයිකල් බින් එකේ තියෙනක අපි ටික කාලෙකින් empty recycle bin කියලා කරනවා. අර අපි delete කරපු ෆයිල් ඔක්කොම මහලා දාන්න පුළුවන්. දැන් අපි ෆයිල් එක මකපු ගමන් මේක ඉවත්ම වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහරද? රීසයිකල් බින් එකට ගිහිල්ලා රීසයිකල් බින් එකෙන් තමයි ඒ ෆයිල් එක පස්සේ ඉවත් වෙන්නේ. හැබැයි මට ෆයිල් එකක් පරිගණකයක රීසයිකල් බින් එකට නොයා delete කරන්න පුළුවන්. shift බටන් එකත් එක delete කරොත්.
shift button එකත් එක්ක delete කරොත් ෆයිල් එක රිසයිකල් බින් එකට නොයා සම්පූර්ණයෙන් delete කරලා ආය ගන්න බෑ. රිකවරි ක්‍රමවේද තියෙනවා. ඒවට අපි සාමාන්‍යයෙන් නිශ්චිත ක්‍රමවේද විදිහට නෙමෙයි දකින්නේ රිකවරි කියන එක. හරි. ඊළඟට අපිට තියෙනවා එහෙනම් මේ ඊමේල් එක අපි ෆයිල් එක ඊමේල් එක ඩිලීට් කරාම යන්නේ පුතේ ට්‍රෑෂ් කියන එකට. ට්‍රෑෂ් කියන එකට. මගේ ට්‍රෑෂ් එකෙන් ආය පාරක් ඊමේල් එකක් ඔන්න ඊමේල් බොක්ස් එකට මේල් බොක්ස් එකට ගන්න පුළුවන්. එතන අපිට ලැබෙන මේල්ස් ඔක්කොම තියෙන්නේ ඉන්බොක්ස් එකේ. ඉන්බොක්ස් එකේ තමයි අපිට ලැබෙන මේල් තියෙන්නේ. එහෙනම් ට්‍රෑෂ් එකේ තමයි අපි ඩිලීට් කරන ඊමේල් තියෙන්නේ. අපි ඊමේල් යවනේවා. දැන් මම ඔබට ඊමේල් එකක් එවනවා. එහෙනම් මම යවපු එක මට තියෙන්නේ sent එකේ sent. inbox කියන්නේ මට ලැබෙන ඊමේල්, sent කියන්නේ මා විසින් යවන ලද ඊමේල්. trash කියලා කියන්නේ අපි delete කරපු ඊමේල් එකට අපිට trash එකට තමයි ඉස්සෙල්ලාම යන්නේ. තව එකක් තියෙනවා පුතේ junk. junk තව එකක් spam. මේවා අපි කියනවා අනවශ්‍ය කරදරකාරී ඊමේල් වලට අපි කියනවා junk and spam කියලා. හරි මේවා අපේ inbox එකට එන්නේ නැතුව මේකේ රැඳෙනවා junk and spam කියලා. ඒ වගේම තමයි ඔන්න දැන් මම ඊමේල් එකක් ටයිප් කර ඉද්දී අන්තර්ජාලය විසන්ධි වෙනවා. අන්තර්ජාලය තිබ්බ වෙලාව දක්වා මම ඊමේල් එක ටයිප් කරපු ටික ඩ්‍රාෆ්ට් කියන බොක්ස් එකේ ඩ්‍රාෆ්ට් කියන බොක්ස් එක තුල රැඳිලා තියෙනවා. පැහැදිලිද? දැන් මම ඔන්න වැඩ කරගෙන ඉඳි අන්තර්ජාලය ඉන්ටරප්ට් වෙනවා. හැබැයි ඒ දක්වා ටයිප් කරපු ටික මෙන්න මේ ඩ්‍රාෆ්ට් එක තුල තැම්පත් වෙනවා. මට අන්තර්ජාලය ආවට පස්සේ ආයෙ ඩ්‍රාෆ්ට් එක ඕපන් කරගෙන මේල් එක යවා ගැනීම කටයුතු කරන්න හැකියාව තියෙනවා. රයිට්. මේ ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ඔබට මේල් එකක් සහ සම්බන්ධයෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ. බලමු දැන් අපි ගැටලුවට ගිහින්. හරි. යවන ලද සියලුම විද්‍යුත් තැපෑල ලබන්නාට සෑම විටම ලැබුණු බවට සහතික කළ හැකිය. එහෙම බෑ. දැන් සමහරක් මේල් කන්ෆර්මේෂන් වල කන්ෆර්ම් කියලා තියෙනවා. මේල් එක ලැබුණාම එයාට පොඩි ටික් එකක් දාන්න තමයි මේල් එක කන්ෆර්ම් කියලා. එහෙම නැතුව අපිට ගියාද නැද්ද කියන එක ඩිලිවර්ඩ් කියන බලාගන්න හැකියාව නැහැ. මේක ඊමේල් වල තියෙන අවාසියක්. විද්‍යුත් තැපෑලක් ලැබුණු පසු ඒ අනෙක් විද්‍යුත් තැපෑල භාවිතා කරන්න යොමු කර හැකිය. ෆෝවර්ඩ් කරන්න පුළුවන්. B. විද්‍යුත් තැපෑලක් ලිවීමේදී විෂය සඳහන් කළ යුතු කොටුව පිරවීම අනිවාර්ය වේ. නෑ මේක අනිවාර්ය නෑ. සබ්ජෙක්ට් එක කියන එක පුරවන්න අනිවාර්ය නෑ. හරි. එවනම් මේකේ නිවැරදි B පමණයි පුතේ. B පමණයි නිවැරදි විදිහට අපිට දක්වන්න හැකියාව ලැබෙන්නේ. right. ඉදිරියට යම් බලන්න. පුතේ අපිට නොමිලේ මේල් ලබා දෙන සේවාවන් මොනවද? Yahoo, Gmail, ඒ වගේම Hotmail කියන කට්ටිය තමයි ප්‍රධාන වශයෙන් අපිට නොමිලේ මේල් ලබා දෙන මේල් සේවාවන්. ඒ වගේම තමයි අපිට සමහර මේල්ස් තියෙනවා මුදල් කෙවලා ගන්න වෙන මේල් තියෙනවා. ඒ වගේ තියෙන පහසුකම් ටිකක් වැඩි ෆැසිලිටිස් වැඩි. 36 සහ 37 පහත දැක්වෙන පැතුරුම්පත් ඛණ්ඩය පැතුරුම්පත් කියන එක්සෙල් ඛණ්ඩය මත පදනම් වී ඇත. පරිපතයක විභවාන්තරය සහ ප්‍රතිරෝධය සමග ධාරා විචරණය. තප්පර 5ක් තුල පරිපතයේ සිදු වූ ශක්තිය ජනනය ගණනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. දැන් බලන්න මෙන්න මේ SFT පේපර් එකේ ICT කොටස තියෙන්නේ ඔබට ගොඩක් වෙලාවට මෙන්න මේ SFT වල දේවල් කරගන්න. දැන් සමහර වෙලාවට ඔබට ඉදිරි අවුරුද්දක දෙන්න පුළුවන් මේ y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරයේ ශ්‍රිතයක් හදින්න මේ Excel sheet එකක් හදන්න. ඒ වගේම වර්ගඵලයක් හොයන්න නේද? සිලින්ඩරයක හරි කේතුවක හරි වර්ගඵලයක් එහෙම නැත්නම් පරිමාවක් හොයන්න
මේ ආකාරයට එක්සෙල් ෂීට් එකක් දීලා මොකක් හරි එහෙම දීමේ ඉඩ කඩක් තියෙනවා නේ. ඒතර වර්ගඵලයේ පරිමාව සංසන්දනය කරන්න. ඒ වගේ ප්‍රයිතගොරස් ප්‍රමේය සත්‍යද කියලා බලන්න. නේද? මේ ආදී විදිහට අපිට සමහරක් වෙලාවට එක්සෙල් ෂීට් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේකේ V තියෙනවා. ප්‍රතිරෝධය දීලා තියෙන ධාරාව තප්පර 5ක් තුල ජනනය. රයිට් බලමු. C හා D තුලට අදාළ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඇතුළත් කළ යුතු සමීකරණ පිළිවෙලින් කුමක්ද? හරි බලමු. අපිට දැන් මේ තියෙන්නේ රයිට් කියනවා C2 සහ D2. C2 කියන්නේ මෙන්න මෙයාට D2ට. අපිට මෙතන මේ තියෙන්නේ V ප්‍රතිරෝධය R. ඒ වගේම I. එතන මේ තුන් දෙනාගේ සම්බන්ධය මොකද්ද පුතේ? I එන්න නම් අපි දන්නවා V සමානයි IR නේද? මේක V සමානයි IR. නා I කියන්නේ V බෙදීම R. එහෙනම් V බෙදීම R කියන සමීකරණය එන්න නම් මෙතනට එන්න ඕන සමානයි V කියලා කියන්නේ A2 බෙදීම මේ A2 බෙදීම R කියලා කියන්නේ B2. බලමු එහෙම උත්තර තියෙනවද කියලා. A2 බෙදීම B2. right එහෙම උත්තර තියෙනවා. හරි ඊළඟට කියනවා තප්පර 10ක් තුල ශක්ති ජනනය. හරි. අපි දන්නවා ක්ෂමතාවයට සමීකරණ තියෙනවා. මොනවද සමතාවට සමීකරණ තියෙන්නේ? දැන් මේකෙදී අපිට AB විතරක්ද පාවිච්චි කරලා තියෙන්නේ වෙන සයිඩ් පාවිච්චි කරලා තියෙනවද? right. සීත් පාවිච්චි කරලා තියෙනවා නේ. සීත් පාවිච්චි කරලා තියෙනවා මෙයාලා සමහරවිට. අප බලමු. අපි ගත්තොත් එහෙම එහෙනම් මෙන්න මෙයාගේ ශක්තිය P සමානයි VI එකක්. එමනම් E සමානයි sorry අපි දන්න තාප ශක්තිය සමානයි VIT තියෙනවා නම් අපිට එන්න ඕනේ සමානයි VIT එන්න සමානයි V කියන්නේ A2 I කියලා කියන්නේ C2 T කියලා කියන්නේ කාලය 5යි. A2 C2 T. නෑ. right. එමනම් අපිට බලමු right. දැන් මේකේ ගොඩක් වෙලාවට A2 වර්ගයක් කරන් තියෙනනේ. තව එකක් තමයි අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේකෙන් ගන්න බෑ. අපි දන්නවා P සමානයි V වර්ගයේ බෙදීම R වතාවක් T. V වර්ගය කියන එක මට ලියන්න පුළුවන්. A2 වර්ගය බෙදීම R කියන්නේ
B දෙක වතාවක් T කියලා කියනවා 5. A දෙක A දෙක බෙදීම B දෙක වතාවක් 5. A දෙක A දෙක බෙදීම නෑ. right. මෙතන ගන්න පුළුවන් නේද බලමු. මේක A දෙක A දෙක 5න් වැඩි කරලා B දෙකෙන් බෙදලා. A දෙක A දෙක 5න් වැඩි කරලා A දෙක A දෙක 5න් වැඩි කරලා B දෙකෙන් බෙදලා. A දෙක A දෙක 5න් වැඩි කරලා B දෙකෙන් බෙදලා නේ. හරි නේද මේ? A දෙක A දෙක 5න් වැඩිලා B දෙකෙන් වෙලා. බලන්න A දෙක බෙදීම B දෙක තාම බලන්න. හරිනේ. හරි. බලන්නකෝ දැන් මෙයාලා අරන් තියෙන්නේ මෙන්න මේ සමීකරණ දෙකේ. මේක V මේක R මේක I නම් මට මෙතන අරන් තියෙන්නේ V සමානයි IR නේ. එහෙනම් V බෙදීම I V බෙදීම R සමානයි I. V සමානයි IR V බෙදීම R සමානයි I. V ගේ කොටුව වෙන්නේ සෙල් ඇඩ්‍රස් එක වෙන්නේ A2 බෙදීම R වෙන්නේ B2. දෙක. ඒ වගේම මෙතන තාප ශක්තිය සමානයි V වර්ග R වතාවක් T. V වර්ගය කියන එක ලියලා තියෙනවා. V ගකේ වෙන්නේ A2 වතාවක් A2 කාලය තප්පර 5යි. මේක බෙදලා තියෙනවා R කියලා කියන්නේ B2. B2. එහෙනම් A2 බෙදීම B2 A2 මේ තියෙන V වර්ග T බෙදීම R. එහෙනම් පිළිතුරු විදිහට ගන්න වෙන්නේ මෙන්න මෙයා. පිළිතුරු විදිහට ගන්න වෙන්නේ මෙයා. හරිද? දැන් ඔයාලා පොඩ්ඩක් බලන්න අපිට ෆන්ක්ෂන් ලියන්න වෙද්දී. හරිද? අපිට ඕන නම් දෙකේ 5 වෙනි බලය කොහොමද අපි ගන්න? වර්ගමූල 20. කොහොමද අපි Excel වල ගන්නෙ? හරි? ඒ වගේම 50 500 ඝනමූලය. මේ වගේ දේවල් ගණන් කරන කොහොමද කියලා පොඩ්ඩක් බලා ගන්න. මේවත් ඔබට ඉදිරියේදී අවශ්‍ය වෙයි. හරි? අවශ්‍ය වෙයි. ඊළඟ ප්‍රශ්නය. දෙන ලද වෝල්ටීයතාවක් සඳහා ප්‍රතිරෝධය සමග ධාරාවේ විතලණය. ප්‍රතිරෝධය සමග ධාරාවේ විචලනය දැක්වීම සඳහා වට ප්‍රස්ථාරයක් කියන්නේ මොකද පුතේ? වට ප්‍රස්ථාරයක් කියන එක අපි දන්නා මෙන්න මේ වගේ එකට පයි chart එකක් කියලා කියන්නේ. ඔය ඡන්ද ප්‍රතිඵල වලට එහෙම ඡන්ද ප්‍රතිඵල එහෙම දෙන්නේ පයි chart. අපිට ප්‍රතිශතයක් දක්වන්න එහෙම නියමයි මේකද. පයි chart. මඩකට පයි chart එකක් කියලා. පයි chart මේ. ජාල රේඛය. ඔබ දන්නවා මේ හිස්ටෝග්‍රෑම් එක කියලා කියන ජාල රේඛය. ඔබ
ජාල රේඛය දන්නවා? ඔබට ජාල රේඛ අඳින්න තියෙනවා. ජාල රේඛ අඳින්න තියෙනවා ඔබට. ජාල රේඛයෙන් අපිට සංඛ්‍යාත බහුශ්‍රත අඳින්න පුළුවන්. විසිරි සටහන්. විසිරි සටහන් කියලා මේ තැන් තැන් වල තිත් තිත් වෙනවා ස්කැටර්ඩ් ඩයග්‍රෑම්. XY ඩයග්‍රෑම් කියලා කියන්නේ x අණුව y විචලනය වෙන එක. x අණුව y විචලනය වෙන එක. ස්තම්භ ප්‍රස්ථාර ඔබ බාර් charts පොඩි කාලේ ඇඳලා තියෙනවා නේද? බාර් chart ඔබ පොඩි කාලේ ඇඳලා තියෙනවා නේ. right. අපිට මෙන්න මේ විදිහට විවිධ බාර් chart අඳින්න පුළුවන්. හැබැයි අපිට මේ xy x අණුව y විචලනය වෙන රේඛා සටහන් තමයි ඔබට ඇඳෙන්න වෙන්නේ. right. මේ එක එක ප්‍රස්ථාර පිළිබඳව ඔබ පොඩක් අවබෝධයක් ලබා ගන්නවට වඩාත් යෝග්‍ය වෙනවා. දරුවනේ එහෙමනම් අපේ විශේෂයෙන්ම මේ SFT වල තියෙන 2017 ප්‍රශ්න පත්‍රයේ තොරතුරු තාක්ෂණ කොටස ICT කොටස හා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා අවසానයි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ වෙත යමු. 2017 ප්‍රශ්න පත්‍රයේ භෞතික විද්‍යා බහුවර්ණ ටික හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා